අදත් අපි ඔබත් එක්ක එකතු වෙන්න සූදානම්ින් ඉන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡාවක් සඳහා. අද මම ඔබත් එක්ක කතා කරන්න සූදානම්ින් ඉන්නේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට පළවෙනි පත්‍රය පිළිබඳව ප්‍රශ්න කිහිපයක් සාකච්ඡාවට. එහෙනම් දරුවනි අපි ප්‍රශ්න සාකච්ඡාව සඳහා යොමු වෙමු. මෙන්න ඔබට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. දෙකයි x වර්ගය ඍණ 18 සාධක ලෙස ලියන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඔබ දන්නවා සාධක ලියනකොට අපිට ප්‍රධානව හම්බ වෙන දෙයක් තමයි පොදු සාධක ලිවීම. එතකොට පේනවා මෙන්න මේ ප්‍රකාශයේ පොදු සාධකයක් තියෙනවා දෙක. එතකොට ඔබට පුළුවන් දෙක පොදු සාධකයක් ලෙස වරහණෙන් එළියට ගන්න. දැන් ඔබට පුළුවන් වරහණ ඇතුළ දෙස නැවත බැලුවොත් වරහණ ඇතුළ දෙස තියෙන්නේ ඔබ දන්න සාධක ලිවීම. ඔබට පේනවා වරහණ ඇතුළ තියෙනවා වර්ග දෙකක අන්තරය. එහෙනම් ඔබට සාධක ලිවීම තවදුරටත් ලියන්න පුළුවන්. එතකොට ඔබට මෙන්න මේ ආකාරයට x වර්ගය ඍණ 9 වෙනස් කරන්න පුළුවන් x වර්ගය ඍණ 3 වර්ගය. එතකොට x ඍණ 3 x ධන 3. එහෙනම් මේ ප්‍රකාශයේ පිළිතුර වෙන්නේ 2 වරහණ x ඍණ 3 x ධන 3. හොඳයි. බලමු දෙවෙනි ප්‍රශ්නය දිහා. සංඛ්‍යා රටාවක් ඔබට ලැබිලා තියෙනවා. මේ සංඛ්‍යා රටාවේ අපෙන් අහනවා 11 වන පදයේ කීයද කියලා. එතකොට අපි දන්නවා මේ සංඛ්‍යා රටාව හොඳින් බලන්න ගියොත් ඔබට පේන්නේ පළවෙනි පදයේ විදිහට තියෙන්නේ 15. එතකොට රටාව ගොඩනගීගෙන එන්නේ දෙකෙන් දෙක එකතු වෙලා. එහෙනම් අපි සංඛ්‍යා රටාවේ පදේ හොයන සූත්‍රයේ සමාන්තර ශ්‍රේණිය ඇසුරින් tn සමානයි a ධන n ඍණ 1 වරක් b අපෙන් 11 වන පදය අහන හින්දා බලන්නම ආදේශයක් කරා a වෙනුවට මුල් පදයේ 15 නිසා 11 වන පදය නිසා 11 ආදේශ කරා n වෙනුවට පොදු අන්තරයට අපි d ආදේශ කරා. දැන් ඔබට තියෙන සුළු කිරීමක් කරන්න 15 ධන 10 වරක් 2 එනම් පිළිතුර හම්බ වෙනවා අපිට 35ක් ලෙස. එහෙනම් මෙන්න පුතේ අද අපි කතා කරන ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔබේ අයිතින් දැක්කේ. බලමු අපි තුන්වෙනි ප්‍රශ්නය දෙස. සල්ලරේඛීය ප්‍රස්ථාරයක් දීලා තියෙනවා ඔබට. මේ ප්‍රස්ථාරයට සමාන්තරව බිඳුව 3 ලක්ෂය හරහා යන ප්‍රස්ථාර සමීකරණය ලියා දක්වන්න කියනවා. ඔබ ඉගෙනගෙන තියෙන දේ තමයි යම්කිසි සල්ලරේඛීය ප්‍රස්ථාරයකට සමාන්තරයි කියලා කිව්වොත් ඒ ප්‍රස්ථාර දෙකෙහි අනුක්‍රමණ සමාන වෙන්න ඕන. එහෙනම් ඔබ අලුතින් ලියන පිළිතුරේ අනුක්‍රමණය වෙන්න ඕනේ 2 වශයෙන් තමයි. එතකොට බිඳුව 3 ලක්ෂය හරහා යනවා කියන නිසා ඔබ ප්‍රස්ථාර දෙස හොඳ අවබෝධයෙන් බැලුවොත් බිඳුව 3 කියන්නේ y අක්ෂය ඡේදන වන ලක්ෂය. අපි දන්නවා සල්ලරේඛීය ප්‍රස්ථාරයක අන්තක්ඛණ්ඩය ලෙස අපි හඳුනගන්නේ y අක්ෂය ඡේදන ලක්ෂයේ y ඛණ්ඩාංකය. එහෙනම් ඔබ මේ ලක්ෂය බිඳුව 3 ලක්ෂය දිහා හොඳින් දැක්කොත් ඔබට පේනවා 3 කියන්නේ y අක්ෂයේ ඡේදන කරන ලක්ෂයේ y ඛණ්ඩාංකය. එහෙනම් ඔබට පිළිතුර ලෙස y සමානයි 2x ධන 3 වශයෙන් ලියන්න පුළුවන්. හොඳයි. බලමු හතරවෙනි ප්‍රශ්නය. එකට 20000 පරිමාණයට අදින ලද සිතියමක අපෙන් අහනවා සෙන්ටිමීටර් 1කින් දැක්වෙන සැබෑ දුර මීටර වලින් අහනවා. පුතේ අපි දන්නවා 1 සෙන්ටිමීටරයක් කියන්නේ සෙන්ටිමීටර 20000ක්. මේක තේරුම 1 සෙන්ටිමීටරයක් කියන්නේ සෙන්ටිමීටර 20000ක්. අපි දන්නවා මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ක්. එහෙනම් අපි කරන්න ඕනේ අර සෙන්ටිමීටර 20000 අපි 100ෙන් බෙදමු. එහෙනම් 1 සෙන්ටිමීටරයක් කියන්නේ
මීටර් 200ක්. අපි තව ප්‍රශ්නයක් අහනවා මීටර් 600ක සැබෑ දුරක් නිරූපණය කිරීමට පරිමාණ රූපය කොපමණ දිගක් ගත යුතුද කියලා. ඔබ කලින් පරිමාණය හොඳින් අවබෝධ කරගත්තා. එහෙනම් ඔබට පැහැදිලි 1 සෙන්ටිමීටරයක් ඇන්ඩොත් මීටර් 200ක් පෙන්වුම් කරනවා. අපි ඔක අනිත් පැත්තට කියමු. මීටර් 200ක් නිරූපණය කරන්න සෙන්ටිමීටර් 1යි ඕනේ. එහෙනම් මීටර් 600ක් නිරූපණය කරන්න නම් අපිට ඕනේ වෙන්නේ සෙන්ටිමීටර 3යි. එහෙනම් මෙන්න පුතේ අපිට ඉලක්කගත ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නේ තමයි අපි ඔබත් එක්ක යවිරින් කතා කරේ. 5 වෙනි ප්‍රශ්නේ. ජ්‍යාමිතිය ඇසුරින් අහන ප්‍රශ්නයක් ඔබට ලැබිලා තියෙන්නේ. ත්‍රිකෝණයක් තියෙනවා පුතේ. මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදලා තියෙන බාහිර කෝණ 130ක් විදියට දීලා තියෙනවා. ඔබට පේනවා මේ ත්‍රිකෝණ විශේෂකම මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමාන වෙලා තියෙනවා. ඒතර ඔබ දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ සමාන වෙනවා. එහෙනම් බලන්න රූපේ දැක්වෙන විදිහට සමාන පාදවලට ඉදිරියෙන් තියෙන කෝණ සමානව ලකුණු කරලා තියෙනවා. එහෙනම් අපි දන්න විශේෂ කරුණක් තියෙනවා මෙතන. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් බලන්න 2x ගේ උත්තරය අංශක 130ට සමාන වෙනවා. එහෙනම් x ගේ උත්තරය අංශක 65යි. ඔය විභාගයේදී රූපය විදිහට ලකුණු කරලා කුඩා සුළු කිරීමක් කිරීම ප්‍රමාණවත් වෙනවා. බලන්න 6 වෙනි ප්‍රශ්නේ. ගොඩක් විභාගයේට අපෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔබට අහලා තියෙන්නේ 6 වෙනි ප්‍රශ්නේ විදිහට. සමගාමී සමීකරණ යුගලයක් ලැබිලා තියෙනවා. මේ සමගාමී සමීකරණ යුගලය විසඳීමෙන් තොරව x ධන y ගේ අගය අහනවා. අපි මෙතෙන්දි කරන්නේ ඔබ ඉගෙනගෙන ඇති සමීකරණ දෙක සාමාන්‍ය පරිද්දෙන් එක්ක එකතු කරලා බලනවා නැත්නම් අඩු කරලා බලනවා. මෙන්න සමීකරණ දෙක. මම සාමාන්‍යදී සමීකරණ දෙක එකතු කරලා බැලුවා. ඒතර බලන්න 3x සහ 4x ගේ එකතුව 7x වෙනවා. ඍණ 2y ධන 9y ගේ උත්තරය ධන 7y වෙනවා. ඔබට ලැබිලා තියෙන්නේ x සහ y ට සංගුණක සමාන වෙච්ච අවස්ථාවක්. එහෙනම් දැන් ඔබට සමීකරණ සුළු කරන්න පුළුවන්. බලන්න 7x ධන 7y සමානයි 56. අපි සමීකරණයේ දිගටම 7න් බෙදාගෙන යමු. එහෙනම් ඔබට උත්තරේ විදිහට හම්බ වෙනවා x ධන y සමානයි කියලා 8. හොඳයි. බලමු 7 වෙනි ප්‍රශ්නය. කරණීය ආශ්‍රිත ප්‍රශ්නයක්. එහෙම නැත්නම් භාගමේ දර්ශක ආශ්‍රිත ප්‍රශ්නයක්. අපෙන් අහනවා ඝන මූල 27 අගය. බලන්න පුතේ ඔබ අහලා තියෙනවා ඝන මූල 27 කියන්නේ 27 3න් 1 වෙනි බලය. භාගමේ දර්ශක අපි මතකයට ගමු. එහෙනම් 27 ලියනවා අපි බලය 3ක් වෙන්න. දැන් භාගමේ දර්ශක ගුණ කිරීමක් බලයක බලය සුළු කිරීමක් තියෙනවා. එහෙනම් අපිට පිළිතුරු විදියට එනවා 3. මොකද අපි දන්නවා බලයක බලය ගුණ කිරීමදී වෙන්නේ බලයක බලය නීතියේදී දර්ශක ගුණ වීම. ඒතකොට 3යි 3යි සුළු වෙලා 3 විදියට පිළිතුරු ලැබෙනවා. බලන්න කුලක ආශ්‍රිත ගැටලුවක් තියෙන්නේ. මේ දීලා තියෙන වෙන් රූපේ B ඡේදන A' උපකුලකයේ නිරූපණය වන ප්‍රදේශය අතුරු කරන්න කියලා කියනවා. බලන්න පුතේ B ඡේදන A' අපි මේක විවහාරගත කරමු. A' කියන්නේ Aට අයිති නැහැ. එහෙනම් Aට අයිති නැහැලු. ඡේදනයෙන් අපි කියනවා අයිතියක්. එහෙනම් Aට අයිති නැහැ. හැබැයි අයිතිලු Bට. අපි මේක සිංහල විවහාරයේ සිංහල වලට ආයෙත් මේ පරිවර්තනයක් කරමු. එහෙනම් Aට අයිති නැහැ. අයිති Bට කියන්නේ Bට පමණක් අයිති. එහෙනම් බලන්න මෙන්න රූපය ඔබ අතුරු කරන්න ඕන ප්‍රදේශයේ 9 වෙනි ප්‍රශ්නේ.
සුළු කිරීමක් තියෙන්නේ. බලන්න සමීකරණයක සුළු කිරීමක් තියෙන්නේ 3 ධන 6 බෙදීම x සමානයි 2. මේක සුළු කරන්න විවිධ ක්‍රම පුළුවන්. අපි මෙතෙන්දි කරලා තියෙන බලන්න x කින් හැම පදයක්ම ගුණ කරලා. එතකොට 3x කින් ගුණ කරද්දී 3x 6 බෙදීම x කින් ගුණ වෙද්දී x කැපිලා සුළු වෙලා යනවා. 2x කින් ගුණ වෙනවා 2x. අපි සජාතියේ පද එක පැත්තකට ගමු. 3x ඍණ 2x සමානයි ධන 6 සමාන ලකුණෙන් අනිත් පැත්තට ගියා ඍණ 6. එහෙනම් උත්තරේ හම්බ වෙනවා x සමානයි ඍණ 6. ඔන්න පුතේ අපි 9 වෙනි ප්‍රශ්නේ කතා කරේ. බලමු 10 වෙනි ප්‍රශ්නේ. ඉඩමක් විකුණා දීමේදී 4%ක කොමිස් ප්‍රතිශතයක් යටතේ රුපියල් 45000ක කොමිස් මුදලක් ලැබීය. අපෙන් අහනවා ඉඩමේ විකුණුම් මිල කීයද කියලා. මේ ගාන අපි සුළු කරන්න මම මෙන්න මෙහෙම ක්‍රමයක් තෝරගෙන තියෙනවා. මම ගාන එක පැත්තක ලිව්වා ඉඩමේ විකුණුම් මිල. අනෙක් පැත්ත ලිව්වා කොමිස් මුදල. අර 100ට 4 කියන දේ අපි මෙතෙන්දී සම්බන්ධ කරන මේ විදිහට විකුණුම් මිල 100ක් වෙනකොට මෙයා ලබන දෙන කොමිස් මුදල රුපියල් 4ක් වෙනවා. දැන් අපි 45000 හරියමු කොමිස් මුදල යටින් විකුණුම් මිල යටින් අපි x කියන අකුර යොදනවා. අපි හරස් ගුණිතයක් කරමු. x ගුණ වෙනවා 4න් 100 ගුණ වෙනවා 45000. අපි ගුණ කිරීම 4 අනිත් පැත්තට ගෙනියලා සුළු කිරීමක් කරන්න ඕනි පුතේ. එතකොට අපිට ඉඩමේ විකුණුම් මිල එනවා අපිට 1,125,000ක් ලෙස. බලමු අපි 11 වෙනි ප්‍රශ්නේ. කුඩා පොදු ගුණාකාරයක් හොයන්න කියන්නේ. අපි දන්නවා කුඩා පොදු ගුණාකාරය හොයද්දී මේ ලැබිලා තියෙන වීජීය ප්‍රකාශන සාධක ඇසුරින් ලියන්න ඕනේ. එතකොට බලන්න 12යි x වර්ගයේ y කියන කෙනා සාධක වලින් ලියලා තියෙනවා. 12 ප්‍රථමක සාධක වලින් යද්දී 3 ගුණ කිරීම 2 x වර්ගයේ ගුණ කිරීම y. 8යි x y ඝනය. ඒතර 8 කියන කෙනත් අපි ප්‍රථමක සාධක වල ලිව්වොත් 2 3 වෙනි ඝනය. x ගුණ කිරීම y වල 3 වෙනි බලය. අපි දන්නවා කුඩා පොදු ගුණාකාරයේදී අපි කරන්නේ වෙනස් සාධකවල වැඩිම වාරයක ගුණිතය. බලන්න කුඩා පොදු ගුණාකාරයට අපි අරන් තියෙනවා 2 කියන සාධකේ වැඩිම බලය 3 වෙනි බලය. 3 කියන සාධකේ 1යි x වල දෙවෙනි බලයක් y වල 3 වෙනි බලයක්. සුළු කිරීමක් කරගත්තොත් අපිට පිළිතුර හම්බ වෙනවා 24යි x වර්ගය y ඝනය. එතකොට 12 වෙනි ප්‍රශ්නය. බලන්න රූපයක් අපිට දීලා තියෙන ජ්‍යාමිති ආශ්‍රිත ගැටලුවක්. O කේන්ද්‍රය සිට AB ජායට ඇති ලම්බකය OX කියලා දීලා තියෙනවා. AB දිග සෙන්ටිමීටර් 24ක්ලු OX දිග සෙන්ටිමීටර් 9ක්ලු. අපේ වෘත්තයේ අරය අහනවා. අපි ජ්‍යාමිතික සම්බන්ධයක් අහනවා 10 වසර පන්තියේදී. ජායකට කේන්ද්‍රයේ සිට ලම්බකයක් ඇන්දොත් ඒ ලම්බකයෙන් ජාය සමච්ඡේදනය වෙනවා. ඒ නිසා තමයි ඔබට රූපේ ලකුණු කරලා තියෙන්නේ. AB ජාය සෙන්ටිමීටර් 24ක් අපි ලකුණු කරලා තියෙන්නේ XB දුර සෙන්ටිමීටර් 12ක් ලෙස. OX දිග සෙන්ටිමීටර් 9ක් ලෙස අපිට හම්බ වුණා. එහෙනම් අපි මේ ත්‍රිකෝණේ OB ආකර ගමු. දැන් අපිට හම්බ වෙනවා ඍජු කෝණික ත්‍රිකෝණයක්. ඒ වගේම OB අරය වෙනවා. අපි පයිතගොරස් සම්බන්ධය යොදමු. OB වර්ගය සමානයි 9 වර්ගය ධන 12 වර්ගය. සුළු කිරීමක් කරමු අපි. 9 වර්ගය 81ක් 12 වර්ගය 144ක්. OB වර්ගය න අපිට 225ක් ලෙස.
වර්ගය අනෙක් පැත්තට ගියාම වර්ග මූලය එනම් OB සෙන්ටිමීටර් 15ක්. හොඳයි පුතේ අපි මේ විදිහට ප්‍රශ්න 12ක් කතා කරා. බලමු අපි 13 වෙනි ප්‍රශ්නය. දර්ශක ආශ්‍රිත සුළු කිරීමක් ඔබට ලැබිලා තියෙන්නේ. අපි දන්නවා දර්ශක සුළු කරද්දී පාදය සමාන නම් ගුණ වීමේදී බලයන් එකතු වෙන්න ඕනේ. එහෙනම් 12 සහ ඍණ 5 එකතු කරමු අපි. එහෙනම් x වල 12 එකතු කිරීම ඍණ 5 උත්තරය x වල 7. ඔබට බොහොම සරලව ලියන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ලැබිලා තිබුණේ. 14 වෙනි ප්‍රශ්නේ නැවත අපිට ජ්‍යාමිතික සම්බන්ධයක් තියෙනවා. අපි දන්නවා ප්‍රශ්න පත්‍රයේ තුල ජ්‍යාමිතිය කියන විෂය කොටසින් ප්‍රශ්න 8ක් අඩංගුයි. ඒ නිසා ජ්‍යාමිතිය අපිට ටිකක් වැඩිපුර ලියන්න වෙනවා. මෙන්න මේ ABC කියන ත්‍රිකෝණය සහ PQR ත්‍රිකෝණයේ අංග සම වෙන්න PQR ත්‍රිකෝණයේ එක ලක්ෂණයක් අඩියු. අපෙන් අහනවා ඒ කුමක්ද? එහෙනම් අංග සමවන අවස්ථාව කුමක්ද? ඔබට පේනවා ABC ත්‍රිකෝණය තුල තියෙන්නේ කෝණ දෙකක් සහ පාදයක්. එහෙනම් අපි අංග සමකරන්න යොදා ගන්න වෙන්නේ කෝපා කියන අවස්ථාව. මේ කෝපා කියන අවස්ථාව සුවිශේෂී කෙනෙක්. මොකද ගොඩාක් දරුවන්ට කෝපා කියන අවස්ථාව මතකෙට එන්නේ කෝණ දෙකක් සහ පාදයක් කියන අදහස පමණයි. හැබැයි උතන අපේ නිවැරදි වීමක් වෙන්න ඕනේ කෝණ දෙකක් සහ අනුරූප පාදයක්. එනම් පුතේ අපි බලමු ABC ත්‍රිකෝණේ BAC කෝණයට අනුරූප පාදේ තමයි දීලා තියෙන්නේ BC. එනම් ඊට අනුරූප වෙන්නේ PQR කියන ත්‍රිකෝණේ PRQ කෝණයට අනුරූප වන PQ පාදය. එනම් ඔබගේ උත්තරේ BC සමාන වෙන්න ඕනේ PQට. අපි හඳුනාගත් අංග සම අවස්ථාව කෝපා. මෙන්න මෙතන නිවැරදි පිළිතුරු ලිවීම ගොඩක් දරුවෝ මතක තියාගන්න ඕනේ. අනුරූප පාදය කියන කතාව. හොඳයි. බලන්න 15 වෙනි ප්‍රශ්නය. පරිමිතිය සෙන්ටිමීටර 70ක් වූ ඍජු කෝණාශ්‍රයක පැත්තක දිග දීලා තියෙනවා. අපෙන් අහනවා ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සොයන්න කියලා. ඔබට විභාගයේදී සරල දෙයක් පුළුවන් හැම දරුවෙකුටම කරන්න. අපි ඍජු කෝණාශ්‍රයක් ඇඳ ගන්න ওই විදිහට. බලන්න මේකේ දිග 20 නම් ඔබට පේනවා රූපේ ලකුණු කරලා තියෙනවා 20 දිග වශයෙන් අවස්ථා දෙකම. එහෙනම් අපි දන්නවා පරිමිතිය 70 නම් 70න් 20 ඒවා දෙකක් අඩු වුණාම තව ඉතුරු වෙන්නේ 30ක්. එහෙනම් රූපේ පැහැදිලි ලකුණු වෙලා තියෙනවා ඒ 30 සමානව බෙදිලා පළල අවස්ථාවට සෙන්ටිමීටර් 15ක්. මෙන්න මේක හඳුනාගත්තට පස්සේ අපිට වර්ගඵලය ලියන එක ලේසියි. එහෙනම් පුතේ වර්ගඵලය වෙන්නේ දිග ගුණ කිරීම පළල. එහෙනම් 20 15න් ගුණ වෙනවා. එහෙනම් වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 300ක් ලෙස ලැබෙනවා. බලමු 16 වන ප්‍රශ්නය. වර්ගමූල 2 අගය දීලා අපෙන් අහනවා වර්ගමූල 18 කියන අගය. ඔබ මතක් කරන්න ඔබගේ පෙළ පොතේ පළවෙනි පාඩම. ඒදී ඔබ ඉගෙන ගත්තා කරණියක් අකිල කරණියක් ලෙස ලිවීම. එහෙනම් බලන්න 18 කියන්නේ අකිල කරණියක්. මේ අකිල කරණීය වර්ග සංඛ්‍යාවක් සමග වෙනස් කරන්න පුළුවන්. එහෙනම් 18 ලියන්න පුළුවන් 9 වරක් 2 ලෙස. ඒතර ඔබට පුළුවන් මේ අකිල කරණීය සරලම ආකාරයෙන් ලියන්න. ඒතර ඔබට හම්බෙනවා 3යි මූල 2 ලෙස. දැන් අපිට පුළුවන් වර්ගමූල 2ට දීලා තියෙන 1.4යි එක ආදේශ කරලා සුළු කිරීමක් කරන්න. ඒතර වර්ගමූල 18 යගේ අපිට හම්බෙනවා 4.32 ලෙස. 17 වෙනි ප්‍රශ්නය. අපිට ලැබිලා තියෙනවා
ABCD කියන්නේ රොම්බසයක් කියලා. උදේ අපි දන්නවා රොම්බසයක තියෙන ලක්ෂණ. රොම්බසයක් කියන්නේ පාද හතර දිගින් සමානයි. ඒ වගේම සම්මුඛ පාද සමාන්තරයි. සරලව කිව්වොත් සමචතුරස්‍රයක් ටිකක් ඇදවිච්ච අවස්ථාවක්. මෙන්න මේ රොම්බසේ ABC කෝණය අපිට දෙනවා. ABC කෝණයගේ තමයි අපෙන් අහන්නේ. බලමු අපි ABC කෝණය හොයාගන්න ක්‍රමයක්. බලන්න රොම්බසයක් නිසා ඔබ දන්නවා AB පාදයයි BC පාදයයි සමානයි. ඒ නිසා රූපේ ලකුණු වුණා. ABC සමද්විපාද වෙන නිසා DAC කෝණය 35 නම් DCA කෝණය 35 ලෙස. දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ලක්ෂණ ගමු. ත්‍රිකෝණ අභ්‍යන්තර කෝණවල එකතුව බලපුවාම අපිට ABC හොයාගන්න පුළුවන් අංශක 110ක් ලෙස. රොම්බසය කියන්නේ තව විදියකින් සමාන්තරාශ්‍රය විශේෂ අවස්ථාවක්. අපි දන්නවා සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. එන රොම්බසයේ සම්මුඛ කෝණ විශාලත්වයෙන් සමානයි. අනේ නිසා දරුවනේ ABC කෝණයගේ අංශක 110ක් වෙනවා. හොඳයි. 18 වෙනි ප්‍රශ්නය. නැවත ජ්‍යාමිතික සම්බන්ධයක් තියෙනවා. බලන්න සමාන්තර රේඛා දෙකක් ඔබට ලැබිලා තියෙනවා. අංශක 70 කෝණයක් ලකුණු වෙලා තියෙනවා. x සහ y ගේ අගයන් අහන්නේ. මේ රූපය අපි ලකුණු කරමු බලන්න. අංශක 70 ඇසුරින් ප්‍රතිමුඛ කෝණයක් මම හොයාගත්තා. එහෙනම් අංශක 70ක් ලකුණු වුණා. දැන් බලන්න x සහ 70 එකතුව අංශක 180ක් වෙනවා. මොකද සරල රේඛා සමාන්තර රේඛා අතර තියෙනවා මිත්‍ර කෝණ. එහෙනම් පුතේ x වලගේ හොයාගන්න පුළුවන් අංශක 110ක්. දැන් බලන්න x වලට අපි අංශක 110 දාපුවහම සරල රේඛාවක පිහිටි කෝණ නැත්නම් සරල කෝණ උදව්වේ අපිට 70ක් ලකුණු කරා මම රූපේ. බලන්න නැවත ඔබ රූපේ දිහා හොදි. රූපේ ඔබට පේනවා සමද්විපාද ත්‍රිකෝණයක්. ඒ නිසා අපි අන්තිමට 70ක් ලකුණු කරා. තෝරගත්ත ලක්ෂණය තමයි සමද්විපාද ත්‍රිකෝණ. එහෙනම් අපිට y වලාගියත් 70 ලෙස හඳුන ගන්න පුළුවන්. මොකද හේතුව සමාන්තර රේඛා අතර අපිට හම්බ වෙනවා ඒකාන්තර කෝණ. ඒ නිසා පුතේ y වලාගිය 70. right. අපි ප්‍රශ්න 18ක් මේ වෙනකොට කතා කරා. මෙන්න ඔබට හම්බෙන 19 වෙනි ප්‍රශ්නය. x බෙදීම y ධන y බෙදීම x ගේ උත්තරය දීලා තිනවා 5යි. අපෙන් අහනවා x වර්ගයේ බෙදීම y වර්ගයේ ධන y වර්ගයේ බෙදීම x වර්ගයේ අගය. පුතේ මෙතෙන්දී අපි ගොඩක් වෙලාවට කරන්නේ අර ලැබුණු සමීකරණයක් ආකාර ලැබුණු x බෙදීම y ධන y බෙදීම x පූර්ණ වර්ගයක් ලෙස ওই විදිහට ලියනවා. ඉන් අනතුරු අපි පූර්ණ වර්ග ප්‍රසාරණයක් කරමු. ප්‍රසාරණය කරපුවම අපි දන්නවා පළවෙනි පදයේ වර්ගයෙන් x වර්ගයේ බෙදීම y වර්ගයේ ඊළඟට වෙන්නේ මැද නිකිර ලියලා දෙපැත්තේ පද ගුණ කරලා දෙකෙන් ගුණ කරනවා. ඔබ පැත්තකින් x බෙදීම y බෙදීම x ගුණ කරන්න. ඒ ලැබෙන උත්තරය අපි දෙකෙන් ගුණ කරමු. ඔබට ඉතුරු වෙන්නේ 2 කියන ඉලක්කම. අන්තිමට කොහොමදත් ගන්න අන්තිම එකේ වර්ගය. y වර්ගය බෙදීම x වර්ගය. එහෙනම් ඔබට සමාන ලකුණෙන් අනිත් පැත්ත හම්බ වෙනවා 5 වර්ගයේ 25 ලෙස. ධන දෙක සමීකරණයෙන් සමාන ලකුණෙන් අනිත් පැත්තට ගෙනියන. එහෙනම් අපිට උත්තරය හම්බ වෙනවා 23ක් ලෙස. හොඳයි පුතේ. කෙටි ප්‍රශ්නයකට ලකුණු දෙකක් ඔබට හම්බ වෙනවා අපි දන්නවා. එතකොට ප්‍රශ්න 25 අපි පිළිතුරු සපයනකොට ඔබට ලකුණු 50ක ඉලක්කයක් තමයි මේ හදාගෙන යන්නේ. බලන්න ඔබට හම්බෙන 20 වෙනි ගාන. ඍජුකෝණාශ්‍ර ඉඩමක් තියෙනවා. මේ ඉඩමේ දිග හා පළල අතර අනුපාතයක් ඔබට ලැබිලා තියෙනවා. අපි කියන ඉඩමේ පරිමිතිය වර්ග මීටර 280ක් ඉඩමේ වර්ගඵලය අහනවා. මෙන්න මම
ඉදම ලකුණු කරගත්තා. දිග සහ පළල අතර අනුපාතය 5:2 කිව නිසා මම අනුපාතයට වටිනාකමක් දැම්ම 5x සහ 2x විදිහට. දැන් ඔබට පරිමිතිය ගැන හිතුවොත් 5x ආකාර දෙකක් එනවා දිග පැති 2යි. 2x ආකාර 2යි 2x 2x 4x එහෙනම් අපි පරිමිතිය සලකමු. එහෙනම් පරිමිතිය එන්නේ 14x විදිහට. එතකොට 14x ගේ උත්තරය 280ක් මීටර වෙනවා. එහෙනම් x ගේ උත්තරය මීටර 20යි. එහෙනම් x ගේ උත්තරය මීටර 20ක් වෙනකොට පුතේ ඍජු කෝණාශ්‍ර දිග අපිට ලියන්න පුළුවන් මීටර 100ක් වෙනවා. x වගේ 5 ගුණයක්. ඍජු කෝණාශ්‍ර පළල අපිට ලියන්න පුළුවන් x වගේ 2 ගුණයක් මීටර 40ක්. එහෙනම් වර්ගඵලය අපිට ලියන්න පුළුවන් දිග ගුණ කිරීම පළල. එහෙනම් උත්තරය එනවා वर्ग मीटर 4000ක් ලෙස. 21 වෙනි ගාන. නැවත ඔබට සමීකරණයක් ලැබිලා තියෙනවා. මේ සමීකරණ සුළු කරන්න අපි ලේසි අපිට කලින් හම්බුණාට වඩා අපි ඍණ එක අනිත් පැත්තට ගෙනියමු. එතකොට ධන එකක්. එහෙනම් x බෙදීම 2 සමානයි 3. එහෙනම් බෙදීම 2 අනිත් පැත්තට ගියා ගුණ කිරීම 2. එහෙනම් x වල උත්තරය 6යි. තවත් අපිට ප්‍රශ්න 4ක් ඒ කොටසට අයිති. එහෙනම් මෙන්න ඔබට හම්බෙන 22 වෙනි ගාන. මෙන්න මේ ප්‍රකාශය එහෙම නැත්නම් 98 ගුණ කිරීම 102 මෙයාගේ අගය හොයන්න කියන්නේ සාධක ඇසුරින්. දොදරු අපි විභාගයේදී සාධක ඇසුරින් හොයන්න කිව්වම සාමාන්‍ය ගුණ කිරීමක් කරලා පිළිතුරු ලියුවට ලකුණු හම්බ වෙන්නේ නැහැ. අපි මෙතෙන්දී සාධක යොදා ගන්නවා පුතේ वर्ग දෙකක අන්තරය කියන සාධක ක්‍රමය. එහෙනම් බලන්න මම ලිව්වා 98 100 අඩු කිරීම 2 ලෙස 102 ලිව්වා 100 ධන 2 ලෙස. බලන්න මේ දෙන්න ඇසුරින් අපි වර්ග දෙකක අන්තරය ගොඩ නැගුවා. එහෙනම් 100 වර්ගය අඩු කිරීම 2 වර්ගය. අපි දන්නවා 100 වර්ගය කියන්නේ 10000ක් අඩු කිරීම 4. එහෙනම් පිළිතුර එනවා 9996. මෙන්න මේ ආකාරයට අපිට බොහෝ විට වර්ග දෙකක අන්තරයේ සාධක තමයි භාවිතා කරන්න වෙන්නේ. 23 වෙනි ගාන. සවිදි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයගේ අංශක 120ක් කියලා කියනවා. අපෙන් අහන බහුවස්ත්‍රයේ පාද ගාන. මෙන්න මෙතෙන්දී අපි මතක තියාගන්න පුතේ අභ්‍යන්තර කෝණයේ අගය දුන්නහම අපිට මේ බහුවස්ත්‍ර පාද ගාන හොයන්න ලේසිම විදිය තමයි බාහිර කෝණයේ අගය උදව් කරගෙන. එන අභ්‍යන්තර කෝණය අංශක 120 නම් බහුවස්ත්‍රයේ බාහිර කෝණය වෙනවා 180 න් අර 140 අඩු කරලා. බලන්න බාහිර කෝණය අගය එනවා අංශක 40ක් ලෙස. ඕනෑම බහුවස්ත්‍රයක බාහිර කෝණ වල එකතු අංශක 360යි. එනම් පුතේ බහුවස්ත්‍රයේ පාද ගාන හොයනවා අංශක 360 බාහිර කෝණයගේ බෙදලා. එන අපිට මේ බහුවස්ත්‍රයේ පාද ගාන එනවා 9ක් ලෙස. බලමු 24 වෙනි ප්‍රශ්නේ. ත්‍රපීසියමක් දීලා අපෙන් අහනවා මේ ත්‍රපීසියම වර්ගඵලය. ඔබට ත්‍රපීසියම වර්ගඵල වෙන ක්‍රමයේ මතක ඇති. සමාන්තර පාදවල එකතුව අපි දෙකෙන් බෙදලා ලම්බ උසින් ගුණ කරන්න ඕනේ. ඔබට පේනවා ඒක. සමාන්තර පාදවල එකතුව අරන් තින 12 එකතු කිරීම 15 වෙනි. ඒක දෙකෙන් බෙදලා ඒ දෙන්න අතර ලම්බ උස 6ෙන් ගුණ කරලා තියෙනවා. එනම් ත්‍රපීසියමේ වර්ගඵලය වෙලා තියෙනවා වර්ග සෙන්ටිමීටර 81ක් ලෙස. අපිට හම්බෙන කෙටි ප්‍රශ්න පත්‍රයේ හම්බෙන අන්තිම ප්‍රශ්නේ සිසුවෙකු කළ නිර්මාණයක දල සටහනක් දීලා තියෙනවා. බණ්ඩ නිර්මාණාශ්‍රිත ගැටලුවක් අපෙන් අහනවා මේ සිසුවා කරලා තියෙන්නේ කුමන නිර්මාණයක්ද කියලා. පුතේ ඔබ මේ නිර්මාණය හොඳින් මතක් කරලා බැලුවොත් මේ තියෙන්නේ බාහිර ලක්ෂයක සිට යම්කිසි රේඛාවකට ලම්බකයක් ඇදී. එහෙනම් ඔබගේ පිළිතුර දෙන්න ඕනේ P කියන බාහිර ලක්ෂයේ සිට
AB කියන රේඛාවට ලම්බකයක් ඇති. එනකොට අපි හැකි ඉක්මනින් කතා කරා කෙටි ප්‍රශ්න 25. ඔබ දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබට හම්බ වෙනවා පළවෙනි පත්‍රය තුල A කොටස සහ B කොටස වශයෙන් කොටස් දෙකක්. එහෙනම් A කොටසට අපිට ලැබෙන ලකුණු 50ක් ගැන තමයි අපි කතා කරන්නේ. අපි නැවත බලමු පළවෙනි පත්‍රයේ B කොටස දෙස. B කොටසට ඔබ දන්නවා ව්‍යුහගත රචනා ප්‍රශ්න 5ක් හම්බ වෙනවා. ඒ ප්‍රශ්න 5ට ඔබ නිවැරදි පිළිතුරු ලියන්න ඕනි. ඔබට ලැබිලා තියෙන හිස්තැන් ප්‍රදේශවල. බලන්න අපි ඔබට දැක්වෙන පළවෙනි ප්‍රශ්නේ. සුළු ව්‍යාපාරිකයෙක් තම මාසික ආදායමෙන් 5/2ක් ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සඳහාද 8/1ක් සේවක නඩත්තු සඳහාද යෙදීමට අදහස් කරයි. අපෙන් ප්‍රශ්නය අහනවා ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සඳහා සහ සේවක නඩත්තුවට යෙදූ මුදල් ප්‍රමාණ මුළු ආදායමෙන් කවර කොටසක්ද? දැන් බලන්න මාසික ආදායමෙන් 5/2ක් තමයි ඉදිරි කටයුතු සඳහා යොදවලා තියෙන්නේ. 8/1ක් තමයි සේවක නඩත්තුව සඳහා යොදවලා තියෙන්නේ. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? 5/2 සහ 8/1 එකතු කරලා බලන්න ඕනේ. එතින්දී අපිට භාග එකතු කිරීමක් තියෙන්නේ. පොදු හරයක් ගමු අපි 8 සහ 5 පොදු හරය 40. 40 5න් බෙදුවා 8යි 8 වරක් 2 16ක්. 40 8න් බෙදුවා 5යි 5 වරක් 5. එහෙනම් ඔබට පිළිතුර හම්බ වෙනවා 40න් 21ක් ලෙස. අපෙන් ඊළඟට අහනවා පෞද්ගලික අවශ්‍යතා සඳහා ඉතිරි කරගන්නා කොටස කොපමණක්ද කියලා. බොහොම ලේසි ප්‍රශ්නයක්. ඔබ දන්නවා කලින් අපින් වියදම් වුණේ මුළු කොටසෙන් 40න් 21ක්. එහෙනම් අපි ඉතිරි කොටස හොයාගන්න 1න් 40න් 21ක් අඩු කරලා ගන්න. අපිට ඉතින් දින 1 40න් 40 ලෙස. එහෙනම් අපිට පිළිතුර එනවා 40න් 19ක් ලෙස. බලන්න B කොටස. ව්‍යාපාරිකයා ව්‍යාපාරයේ ආරම්භයේදී සිට 20 සුළු පොලියට වසර 3ක කාලයක් සඳහා ණයක් ලබා ගන්න ලදී. ණයින් නිදහස් වීමට ඔහුට පොලිය ලෙස රුපියල් 90000ක මුදලක් ගෙවීමට සිදු වෙයි නම් ණය වෙච්ච මුදල. එහෙනම් බලන්න රුපියල් 90000ක පොලියක් ගෙවලා තියෙනවා. සිට 20යි පොලිය අනුපාතිකය අවුරුදු 3ක් ගෙවිලා තියෙනවා. අපි මෙතෙන්දී වසරක් සඳහා කරන පොලිය හොයා ගන්න පුළුවන්. මුළු පොලිය අවුරුදු 3 හින්දා 3න් බෙදමු. එන 90000 3න් බෙදුවා. එන වසරකට පොලිය ඇවිල්ලා තියෙන්නේ රුපියල් 30000. අපි 120ක පොලිය සම්බන්ධ කරුම් මේකට එන ණය මුදල අපි හොයා ගන්නවා. 20ක පොලියක් ගෙවන්න වෙන්නේ රුපියල් 100ක් ණය වුණොත් එහෙනම් 30000ක පොලියක් ගෙවන්න වෙන්නේ කීයක් ණය වුණොත්ද? එහෙනම් ඔබට මේ විදිහේ තර්ක කිරීමක් කරපුවහම ණය වෙච්ච මුදල හම්බ වෙනවා රුපියල් 1,50,000ක් නැත්නම් 150,000ක් ලෙස. හොඳයි පුතේ මෙන්න ඔබට හම්බ වෙන දෙවෙනි ප්‍රශ්නේ. සංඛ්‍යානය කියන මාතෘකාව යටතේ තමයි මේ ප්‍රශ්නේ ඔබට ලැබිලා තියෙන්නේ. ඔබට දීලා තියෙනවා වටපස්තාරයක් තුල ගමක වයස අවුරුදු 25 30ක් අතර තරුණ තරුණියන් කරන රැකියාව පිළිබඳ තොරතුරු. බලන්න. අංශක 40කින් රජයේ සේවය පෙන්눔 කරනවා. තව පෞද්ගලික අංශය ස්වයං රැකියාව සහ ගොවිතැන් විදියට ඔබට වටපස්තාරේ දිස්වෙනවා. අපෙන් අහන ප්‍රශ්නය රජයේ සේවයේ නියුතු ප්‍රමාණයෙන් දෙගුණයක් පෞද්ගලික අංශ සේවය කරන අතර ගොවිතැන් කරන අයමින් 3 ගුණයක් ස්වයං රැකියාවල යෙදේ කියලා තියෙනවා. එහෙනම් බලන්න අපි අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. ස්වයං රැකියාව සහ ගොවිතැන් කරන තරුණයන් පිරිස පෙන්눔 කරන කේන්ද්‍රික ඛණ්ඩවල කෝණයන් අහනවා. අපි මෙහෙම කල්පනා කරමු.
පෞද්ගලික අංශ සේවය යෙදුනේ රජයේ සේවයේ දෙගුණයක් නේ. එහෙනම් අපි අංශක වලින් ගණනය කරොත් අපිට එනවා අංශක 40 වත් දෙකක් අංශක 80ක්. එහෙනම් බලන්න පෞද්ගලික අංශයේ සේවය යෙදලා තියෙන අංශක 80ක්. ඊළඟට අපිට කියන්නේ රජයේ සේවයෙන් දෙගුණයක් පෞද්ගලික අංශය කියද්දී අපිට කිව්වා ගොවිතැන් කරන අයගෙන් 3 ගුණයක් ස්වයං රැකියාව යෙදෙනවා කියලා. බලන්න අපි කරලා තියෙන්නේ ගොවිතැන් කරන අය වෙනුවෙන් පෙන්눔 කරා x කියලා අකුරක්. එහෙනම් ස්වයං රැකියාව සහ වෙන වෙනවා 3x කියලා කොටස. එහෙනම් බලන්න x සහ 3x එකතුව අපිට ගන්න පුළුවන් ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව 360යි. මේ වෙනකොට 360 120ක් යෙදিলা තියෙනවා. එහෙනම් x සහ 3x එකතුව 4x සමානයි 240ක් වෙනවා. අපි දෙපැත්ත 4න් බෙදුවා x වලගේ 60යි. එහෙනම් x වලින් නිරූපණය කරේ ගොවිතැන් කරන ප්‍රමාණය. එහෙනම් ගොවිතැන් කරන අය අංශක 60කින් නිරූපණය වෙනවා. ස්වයං රැකියාව කරන අය අංශක 60 ඒ කියන්නේ 180කින් නිරූපණය කරනවා. බලන්න පුතේ සංඛ්‍යාන කියන මාතෘකාවදී ඔබට හම්බ වෙච්ච ප්‍රශ්නේ. අපෙන් අහනවා ගොවිතැන් කරන ප්‍රමාණය තරුණයන් 10ක් නම් ගමේ අවුරුදු 25ක් 30ක් අතර තරුණ පිරිස කොපමණද කියලා. අපි දන්නවා ගොවිතැන් කරන අය පෙන්눔 කරේ අංශක 60කින්. එහෙනම් මෙතනින් පැහැදිලි වෙන අංශක 60ක් කියන්නේ තරුණයන් 10ක් කියලා. අපි දන්නවා වටපස්තාරේ තියෙන අංශක 360ක්. ඒ කියන්නේ 60 6ක්. එහෙනම් ගමේ තරුණ පිරිස වෙන්නේ 60 6ක්. ඒ නිසා 10 6ක්. එහෙනම් තරුණ පිරිස 60 දෙනෙක්. එහෙනම් මෙන්න පුතේ අපේ ඉලක්කගත ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නය තමයි ඔබට ওই විදිහට කතා කරන්න යන්නේ. අපෙන් අහනවා තවත් කෙටි ප්‍රශ්නයක්. සංඛ්‍යා ව්‍යාප්තියක් තියෙනවා මේ ව්‍යාප්තිය අධ්‍යයනය කරලා අපෙන් අහනවා මාතය ලියන්න කියලා. අපි දන්නවා මාතය කියන්නේ මේ ව්‍යාප්තියේ වැඩිම වාරයක් යෙදුන සංඛ්‍යාව. බොහෝදින් බලන්න වැඩිම වාරයක් යෙදලා තියෙන 18 කියන සංඛ්‍යාව. එහෙනම් මාතය 18යි. අපි ඊළඟට අහනවා මධ්‍යස්ථය ලියන්න කියලා. උදේ අපි දන්නවා මේ සංඛ්‍යා ව්‍යාප්තිය ආරෝහණ ක්‍රමයට ලියපුවහම මේ ආරෝහණ ක්‍රමයට ලියපු සංඛ්‍යා ව්‍යාප්තියේ හරි මැද ඉන්න කෙනා තමයි මධ්‍යස්ථ වෙන්නේ. එහෙනම් ඔබ සංඛ්‍යා ටික දෙපැත්තට වෙන් කරගෙන යන්න. එහෙනම් හරි මැද ඉන්නේ 17 කියන සංඛ්‍යාව. එහෙනම් මධ්‍යස්ථය 17යි. අපෙන් අහනවා ව්‍යාප්තියේ අන්තස් චතුර්ථක පරාසය. අපි ඔන්න ව්‍යාප්තිය ආරෝහණ ක්‍රමයට ලියලා දෙපැත්තට වෙන් කරලා හරි මැද කෙනා හොයාගත්තා. යා මධ්‍යස්ථය. අපි මධ්‍යස්ථයෙන් වම් අත පැත්තේ තියෙන සංඛ්‍යා ටික නැවත දෙපැත්තට වෙන් කරලා මැද හොයා ගන්නවා. එයා පළමු චතුර්ථකේ. අපි මධ්‍යස්ථයෙන් දකුණු පැත්තේ තියෙන සංඛ්‍යා ටික නැවත දෙපැත්තට වෙන් කරලා මැද හොයා ගන්නවා. එයා තුන්වන චතුර්ථකේ. එහෙනම් අපි දන්නවා අන්තස් චතුර්ථක පරාසය කියන්නේ Q3 අඩු කිරීම Q1. එහෙනම් පිටුතුර වෙන්නේ 23න් 12ක් අඩු කරමු 11යි. එහෙනම් බලන්න පුතේ අන්තස් චතුර්ථක පරාසය අපිට හම්බ වෙනවා 11 ලෙස. බලමු අපි තුන්වෙනි ප්‍රශ්නය. රුපියල් 50000ක් වටිනා විදුලි උපකරණයක් සඳහා ආනයන 20ක තීරු බද්දක් අය කරයි. අපෙන් අහනවා තීරු බදු සමග විදුලි උපකරණයේ වටිනාකම. බලන්න අපි ගාන හදන්න මෙන්න මෙහෙම ක්‍රමයක් යොදා ගන්නවා. තීරු බදු ගෙවන්න පෙර වටිනාකම අපෙන් එක පැත්තක ලියාගෙන තීරු බදු සමග මුදල අනෙක් පැත්තට ලියනවා. 20ක් තීරු බද්ද නිසා බලන්න පෙර වටිනාකම 100ක් වෙනකොට තීරු බදු සමග වටිනාකම 120ක් වෙන්න ඕන. අපිට දුන්නේ පෙර වටිනාකම 50000යි. අපෙන් අහන්නේ තීරු බදු සමග වටිනාකම මම x අකුරක් යොදා ගත්තා. අපි x 100නුත් 50000 120නුත් ගුණ කරමු. එහෙනම් x ගුණ කිරීම 100
සමාන වෙනවා 120 ගුණ කිරීම 50000ට. දැන් ඔබට තියෙන සුළු කිරීමක් කරන්න තීරු බදු සමග වටිනාකම රුපියල් 60000ක් වෙනවා. බලන්න ඒකේ රෝම ඉලක්කම් දෙක. ආනයනයෙන් පසු 5%ක වැට් බද්දක් අය කරයි නම් අපෙන් අහනවා අය කරන ලද වැට් බද්ද සොයන්න. බලන්න 5%ක වැට් බද්දක් එන අපිට ඒක සරල සුළු කිරීමක් කරන්න පුළුවන්. 100% නම් 60000ට කීයද? එහෙනම් අපි සුළු කරපුවා වැට් බද්ද දෙනවා රුපියල් 3000ක් ලෙස. බලමු අපි එතනින් පස්සේ අහන දේ. බදු ගෙවීමෙන් පසු 30%ක ලාභ ලැබෙනසේ මිල ලකුණු කර භාණ්ඩයේ වෙළඳපොළට නිකුත් කරයි නම් භාණ්ඩේ විකුණුම් මිල අහන. එහෙනම් බලන්න පුතේ භාණ්ඩය මේ වෙනකොට බදු ගෙවලා පසු වටිනාකමක් තියෙනවා අපි ඒක පෙර වටිනාකම විදිහට සලකමු. භාණ්ඩයේ 30%ක ලාභයක් සහිතව විකුණුම් මිලක් අපෙන් අහන්නේ. එහෙනම් බදු ගෙවූ පසු වටිනාකම 100 නම් විකුණුම් මිල 130ක් වෙන්න ඕන. මොකද 130ක බද්දා. එහෙනම් මේ වෙනකොට බදු ගෙවලා වටිනාකම රුපියල් 63000ක් වෙනවා. අපෙන් අහන්නේ විකුණුම් මිල. අපි විකුණුම් මිල යටින් x අකුරක් දැම්මා. අපි නැවත x ගුණ කරනවා 100ෙන් 63000 ගුණ කරනවා 130. ඔබ සුළු කිරීමක් කරමු. මෙන්න භාණ්ඩයේ විකුණුම් මිල වෙනවා රුපියල් 81900ක්. ඉතින් අපි ඔන්න ඔය විදිහට මේ බදු ආශ්‍රිත ගැටලුව ගණනය කරන යද්දී අපෙන් අවසාන තව එක කොටසක් අහනවා. ඉහත භාණ්ඩයේ අත්පිට මුද්‍රට ගැනීමේදී 4%ක වට්ටමක් දෙන්නම් භාණ්ඩ විකුණුම් මිල. ඔබ දන්න දෙයක් තමයි පුතේ වට්ටමක් කියන්නේ ලකුණු කළ මිලෙන් මිල අඩු කිරීම. එහෙනම් අපි බලමු ලකුණු කළ මිලක් තිබ්බා. වට්ටම් සහිත විකුණුම් මිලක් තියෙන්න ඕන. 4%ක වට්ටම නිසා ලකුණු කළ මිල 100 වෙනකොට වට්ටම් සහිත විකුණුම් මිල 96ක් වෙන්න ඕන. මොකද රුපියල් 4ක් අඩු වෙන්න ඕන. එහෙනම් භාණ්ඩේ ලකුණු කළ මිල 81900යි. අපේ වට්ටම් සහිත විකුණුම් මිල තමයි අහන්නේ. අපි සුළු කිරීමක් කරමු. එහෙනම් x ගුණ කිරීම 100 සමානයි 96 ගුණ කිරීම 81900. බලන්න ගුණ කිරීම 100 අපි අනිත් පැත්තට ගෙනියනවා බෙදීම. එහෙනම් x ගේ අගය 78624. එහෙනම් පුතේ අපි ඔන්න ඔය විදිහට ඔබත් එක්ක කතා කරා පළවෙනි පත්‍ර B කොටස තුන්වෙනි ගැටලුව. බලමු හතරවෙනි ප්‍රශ්නේ දිහා. රූපයේ දැක්වෙන ඍජුකෝණාශ්‍ර කොටසේ V වගා කරලා තියෙනවලු. අපිට පේන ඍජුකෝණාශ්‍ර කොටස A කොටස කියලා නම් කරලා තියෙන්නේ. අර්ධ එක් කොටසක ජල ටැංකියක මුහුණතක් තියෙන්නේ. එයා නම් කරලා තියෙන්නේ B කොටස කියලා. C කොටස තුල තියෙනවලු එළවලු භෝග වගා කරලා. ඔබ රූප දිහා හොඳින් බලන්න. A කොටසේ තියෙන්නේ V වගාව. B කොටසේ තියෙන්නේ අර්ධ වෘත්තාකාර මුහුණතක ටැංකියක්. C කොටස් වල තියෙන්නේ එළවලු වගා කරපු ප්‍රදේශ. අපෙන් අහනවා V වගා කර ඇති කොටසේ වර්ගඵලය. ඉතින් බොහොම සරල ප්‍රශ්නයක්. V වගා කරලා තියෙන්නේ ඍජුකෝණාශ්‍ර කොටසක්. ඒකේ පළල වෙන්නේ මීටර් 14ක්. ඔබ C කොටස් දිහා හොඳින් බැලුවොත් ඒ කොටසේ දිගට අගයක් මනින්න පුළුවන් නැත්නම් ගන්න පුළුවන්. එහෙනම් දිග වෙන්නේ 14 ඒවා දෙකක් වෙනවා. එහෙනම් ඒ කොටසේ දිග මීටර් 28ක්. එහෙනම් වර්ගඵලය වෙන්නේ 28 ගුණ කිරීම 14. එහෙනම් අපිට පිළිතුර එනවා වර්ග මීටර 392. අපි දැන් අහනවා ජල ටැංකියේ මතු පිට වර්ගඵලය කොහොමද කියලා. අපිට පේනවා B කොටසින් තමයි ජල ටැංකිය නිරූපණය වුනේ. B කොටසෙන් පෙනෙන්නේ අපිට අර්ධ වෘත්තාකාර කොටසක්. මේ අර්ධ වෘත්තාකාර කොටසේ අරය වෙන්නේ මීටර් 7ක්. එහෙනම් B කොටසේ වර්ගඵලය අපි හොයනවා වෘත්තයක වර්ගඵලය 5r වර්ගය එයාගෙන් භාගයක්. අපි ආදේශයක් කරමු
භාගය ගුණ කිරීම 5ට 22 බෙදීම 7ක්. R කියන්නේ 14න් භාගයක් බව පේනවා. එහෙනම් 7 ගුණ කිරීම 7ක්. එහෙනම් අපිට ජල ටැංකියේ මතු පිට වර්ගඵල එනවා වර්ග මීටර 77ක් ලෙස. අපෙන් අහනවා රෝමී ඉලක්කම් තුනට ඉඩමේ ABC කොටස් වල මුළු වර්ගඵලේ අපිට දැනට A කොටසේ වර්ගඵලයක් B කොටසේ වර්ගඵලයක් තියෙනවා. එහෙනම් අර එළවලු භෝග වගා කරපු C කොටස් වල වර්ගඵලය තමයි හොයන්න තියෙන්නේ. අපි C කොටසේ වර්ගඵලය පෙන්눔 කරලා දෙනවා භාගයක් 5R වර්ගය. වල වෙනවා C කොටස් දෙක එකට එකතු කරගත්තොත් අර්ධ වෘත්තාකාර කොටසක් හම්බෙන්නේ. ඒ නිසා තමයි භාගයයි 5R වර්ගයේ විදිහට දාලා තියෙන්නේ. අපි දන්නා එතෙන්දී R වලගේ මීටර් 14ක්. මෙන්න අපි ආදේශයක් කළා තියෙනවා 392 කලින් ගත්තා. 77 අපි කලින් ගණනය කරා. C කොටස් දෙක වෙනුවෙන් සුළු කිරීමක් තියෙනවා භාගයක් 5 R ට 14 ගුණ කිරීම 14. එහෙනම් බලන්න පුතේ අපේ උත්තරය එනවා වර්ග මීටර 777. අපෙන් අහනවා රෝම ඉලක්කම් 4 මේ ඉඩමේ මුළු පරිමිතිය. අපි දන්නවා ඉඩමේ පරිමිතිය කියන්නේ වටේ දිග ප්‍රමාණය. මේ වටේ දිග ප්‍රමාණය හොයද්දී බලන්න B කොටස තුල තියෙනවා ඡාප කොටසක්. ඒක අපි ගණනය කරලා තියෙනවා 2.5R බෙදීම 2කින්. මොකද අපි දන්නවා ඡාප කොටස තුල තියෙන්නේ අර්ධ වෘත්තාකාර කොටසක්. C කොටස් දෙකේ තියෙන්නේ ඡාප කොටස් දෙකක් තියෙනවා. ඔබ හොඳින් කල්පනා කරොත් එතනත් අපිට හම්බෙන්නේ අර්ධ වෘත්තාකාර කොටසක්. ඒ නිසා අපි 2.5R බෙදීම 2 ලෙස එතනත් දාලා තියෙනවා. හැබැයි R සතහ යොදලා තියෙන සිම්පල් R 14 කොටස් අපිට තියෙනවා 5. 14 කොටස් 5ක් එනවා. මෙන්න අපි ආදේශයක් කළා. 2 සුළු වෙලා 5ට 22 බෙදීම 2 එකක් අරය 7 වෙනවා. අනිත් එකේ 22 බෙදීම 2 එකක් අරය 14 වෙනවා. C කොටසේ අරය 14යි. වසුළු කිරීමක් කරගන්න පුතේ මෙන්න ඉඩමේ මුළු පරිමිතිය එනවා වර්ග මීටර 136ක්. සෙන්ටිමීටර විදිහට ලකුණු වෙලා තියෙන්නේ. වර්ග මීටර වෙන්න ඕනි. මොකද මේ මිනුම් සහිත මේ ගානේ අපෙන් ඒකක සම්බන්ධය අහනවා. මෙතන වැරද්දක් වෙලා තියෙනවා. මීටර විදිහට සටහන් වෙන්න ඕනි. right. එහෙනම් මෙන්න පුතේ අපි ඉලක්කගත ප්‍රශ්න සාකච්ඡාව ඔබට බොහොම හොඳින් අපි මේ පේපර් එක සාකච්ඡාවේ දීගෙන යනවා. අපෙන් අහන අන්තිම ප්‍රශ්නේ අපේ මේ ප්‍රශ්න පත්‍රයේ තුල. එකම තරමේ සහ එකම හැඩේ බොත්තම් 6ක් පෙට්ටියක් තුල තියෙනවලු. ඉන් දෙකක් නිල් පාට ඒවා, ඉතුරුවා රතු පාට ඒවා වෙනවා. අපි කියන අහඹුව මල්ලට අත දමා බොත්තමක් ඉවතටගෙන එය නැවත මල්ලට නොදමා ආපසු බොත්තමක් ඉවතට ගන්නවා. අපිට කියන විය හැකියාව කොටු දැලක දක්වන්න. ඒත් ඔබ දන්නවා මේ කොටු දැල ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. මේ අක්ෂ දෙක නිරූපණය වෙන්නේ පළවෙනි ගැනීම සහ දෙවෙනි ගැනීමට. මැදින් පිහිටන ලක්ෂ සියල්ල ලකුණු නැහැ. හැබැයි ප්‍රධාන විකර්ණයේ තියෙන ලක්ෂ ලකුණු වෙන්නේ නැහැ. මොකද පළමුව ගත්ත බෝලය නැවත නොදමා දෙවැන්න ගන්න නිසා. එහෙනම් ඔබ ලක්ෂීය පස්තර ලකුණු වෙන්න ඕනේ ඔය පෙන්눔 කරන ආකාරයට. අපෙන් අහනවා ඉවතරගත් බොත්තම් දෙක පාට දෙකකින් යුක්ත වීමේ සම්භාවිතාවය බලමු. පාට දෙකකින් යුක්ත වෙන්න ඕන අය කහ පාටින් දිස්වන ප්‍රදේශ හොඳින් අධ්‍යයනය කරන්න. එහෙනම් සම්භාවිතාව වෙන්නේ ඔක්කොම ලක්ෂ 30ක් ලකුණු වෙලා තියෙනවා. 30න් කහ පාටින් අපි තෝරගත්ත ප්‍රදේශ තියෙන්නේ ලක්ෂ 16ක්. එහෙනම් සම්භාවිතාවේ 30න් 16යි. හොඳයි පුතේ. 30න් 20ක් තියෙනවා පළමුව ගත්ත බෝලය රතු වීම. එහෙනම් 30න් 20යි. එහෙනම් ඔන්න පුතේ අපෙන් සම්භාවිතා කියන මාතෘකාවෙන් අපෙන් අහපු ප්‍රශ්නේ තව එක කොටසක් ඔබට දාලා තියෙනවා. අපි ඒක හොඳින් බලමු. එනම් පෙට්ටියක් තියෙනවලු. ඒ පෙට්ටියේ තියෙනවලු නිල් පැහැති පබළු දෙකක්, රතු පැහැති පබළු පහක්.
B නම් තවත් පෙට්ටියක් තියෙනවලු ඒකේ තියෙනවලු නිල් පැහැති පබළු 4ක් රතු පැහැති පබළු 5ක්. අපිට මෙහා කියනවා A නම් පෙට්ටියෙන් පබළුවක්ගෙන එය B පෙට්ටියට දමා B නම් පෙට්ටියෙන් පබළුවක්ගෙන එය A පෙට්ටියට දමනු ලැබේ. අපිට අහනවා අන්තිමට එවිට A පෙට්ටියේ පබළු වල වර්ණ සංයුතිය වෙනස් නොවීමේ සම්භාවිතාවය හොයන්න. දැන් ඔබට කතාව පැහැදිලි ඇති. පෙට්ටි දෙකක් තියෙනවා A සහ B ලෙස. A පෙට්ටියේ තිබේ නිල් පැහැති පබළු 2යි රතු පබළු 5යි. B නම් පෙට්ටියේ තිබ්බා නිල් පබළු 4ක් රතු පබළු 5ක්. මෙයා කියන්නේ A පෙට්ටියෙන් පබළුවක්ගෙන Bට දානවා. B ගෙන් පබළුවක්ගෙන Aට දානවා. අපෙන් අහන ප්‍රශ්නේ වර්ණ සංයුතිය වෙනස් නොවේ. අපි වර්ණ සංයුතිය වෙනස් නොවීම හඳුනාගන්න වෘක්ක සටහනක් උදව් කරගමු. මෙන්න මම A පෙට්ටියෙන් ගැනීම ගැන සලකනවා. A පෙට්ටියෙන් ගන්නකොට අපිට හම්බෙන්න පුළුවන් පබළු වර්ග දෙකයි. එක්කෝ නිල් පබළුවක් නැත්නම් රතු පබළුවක්. බලන්න A පෙට්ටියේ තිබ්බේ පබළු 7යි. 7න් දෙකක් නිල්. එහෙනම් 7න් 5ක් රතු. A පෙට්ටියෙන් ගැනීම වෘක්ක සටහන ඔය විදිහට ලකුණු කරන්න පුළුවන්. දැන් B පෙට්ටියෙන් ගන්නකොට චුට්ටක් අපිට හිතන්න වෙනවා. මොකද හේතුව A පෙට්ටියේ පබළුව B පෙට්ටියට දැන් ගිහිලා තියෙනවා. B පෙට්ටියෙන් පබළු ගන්නකොට ඒත් අපිට හම්බෙන්නේ එක්ක නිල් පබළුවක් නැත්නම් රතු පබළුවක්. බලන්න B පෙට්ටියේ නැවත මේ වෙනකොට පබළු 9ක් තියෙනවා. රතු පබළු 5යි නිල් පබළු 4ක් ලෙස. A පෙට්ටියේ මේ රුක්කත් දික් වෙනකොට අපි කතා කරන්නේ B පෙට්ටියට නිල් පබළුවක් ලැබුණ ලෙස. එහෙනම් බලන්න පුතේ B පෙට්ටියේ කලින් තිබ්බේ නිල් පබළු 4යි. එහෙනම් මේ වෙනකොට නිල් පබළුවක් ලැබුණා නම් පෙට්ටියේ නිල් පබළු 5ක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔක්කොම පබළු 10ක් තියෙන්න ඕනේ. එහෙනම් නිල් පබළුවක් ලැබීමේ සම්භාවිතාවය 10න් 5යි. රතු පබළුවක් ලැබීමත් 10න් 5යි. මෙන්න මෙතෙන්දී ඔබ විශේෂයෙන් කල්පනා කරන්න ඕනේ එකක් තමයි B නම් පෙට්ටියේ පබළුවක් වැඩිවීමක් වෙනවා. ඒ වගේම වැඩි වුණ පබළුව මොකක්ද කියලා අපි හිතන්න ඕනේ. ඒකට අපි මේ රතු කියන මේ අවස්ථාවේ මේ අර්ථ දික්වීම උදව් කරගමු නැවත අවබෝධ වෙන්න. මේ රතු කියන අර්ථ දික් වුණාම නැවත ලැබෙන්න ඕනේ නිල් සහ රතු පබළු. හැබැයි ඔබට පැහැදිලි දැන් මෙතෙන්දි වෙනස් වෙන්න ඕනේ රතු පබළුවක් තමයි වැඩි වෙන්න ඕනේ. පබළු 10මයි. හැබැයි කලින් පෙට්ටියේ පබළු 5යි රතුව තිබ්බේ. එහෙනම් දෙවෙනි ගැනීමේදී මේ අවස්ථාවේ රතු පබළු 6ක් තියෙන්න ඕනේ. එහෙනම් නිල් පබළු 10න් 4යි රතු පබළු 10න් 6යි. ඔබ රුක් සටහන හොඳින් ඇඳගත්තාම ඔබ බලන්න මෙන්න මේ අවස්ථාව ලකුණු කරලා දැන් අපෙන් අහන ප්‍රශ්නෙට අපි යමු. අපෙන් අහන්නේ වර්ණ සංයුතිය වෙනස් නොවීම කොයි අවස්ථාවද කියලා. ඔබට පේනවා රුක් සටහනේ මේ කහ පාටින් දැක්වෙන ප්‍රදේශ A පබළුවෙන් නිල් පබළුවක්ගෙන B පෙට්ටියෙමුත් නිල් පබළුවක් A පෙට්ටියෙන් නිල් පබළුවක්ගෙන B පෙට්ටියෙමුත් නිල් පබළුවක් ගන්නවා නම් අපි දන්නා B පෙට්ටියේ පබළුව A පෙට්ටියට වැටෙන හින්දා වර්ණ සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. ඒ අයුරින්ම තමයි A පෙට්ටියෙන් රතු පබළුවක් අරගත්තා නම් B පෙට්ටියෙමුත් රතු පබළුවක් නම් ඔබ ගත්තේ ඒ රතු පබළුව A පෙට්ටියට වැටෙන නිසා වර්ණ සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් වර්ණ සංයුතිය වෙනස් නොවීමේ සම්භාවිතාවය නිල් නිල් සහ රතු රතු කියන අවස්ථාව විදිහට සම්බන්ධ කරමු. 7න් 2 ගුණ කිරීම 10න් 5 එකතු කිරීම 7න් 5 ගුණ කිරීම 10න් 6. එහෙනම් අපිට පිළිතුරක් එනවා 70න් 10 එකතු කිරීම 70න් 30. ඔය උත්තරේ එනවා 70න් 40. එහෙනම් පුතේ අපි මේ ආකාරයට සාමාන්‍ය පෙළ විභාගයේ ලියන දරුවන් වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා වාරේ පළවෙනි පත්‍රය මේ විදිහට අපි අවසන් කරනවා. ඉදිරි දිනේදී අපි ඔබත් එක්ක නැවතත් ප්‍රශ්න පත්‍රයක් එක්ක කතා කරන්න සූදානමින් මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට ජයග්‍රාහී විභාගයකට මුහුණ දීමක් අපි අපේක්ෂා කරනවා. ඔබ සැමට ආයුබෝවන්.